ආයිබෝවන් සුබෝදෑසනක් අපේ සූදානම් අද සියලු තොරතුරු වාර්තා කරන්න රටට ආදරය කරන එහෙම නැත්නම් රට අංක 1 කියලා හිතන ඔබත් එක්ක අද පත්තර මේන්තුව මේ විදිහට පටන් ගන්නයි අපි හදන්නේ. ඉතින් සියලු තොරතුරු කියන්න අපි තාමත් ඉක්මනින් සූදානම්. හැම දෙයක්ම තියෙනවා. සමහර ඒවා පත්තර වලට ඇවිල්ලා නැහැ. ඒ දේවල් ඔක්කොම ඔබට කියන්න අපි ලෑස්ති. මුලින්ම බලමු කොරෝනා තත්ත්වයන් කොහොමද නවතම වාර්තාව අපේ රටේ වගේම ලෝකේ තත්ත්වයන් කොහොමද කියලා. මොකද අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ කාලය තුල ඉතාමත් පරිස්සමින් ජීවත් වෙන එක. සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් තියෙන තත්ත්වයේ වාර්තා කරන එක අපේ යුතුකම. ඒ නිසා උදෙන්ම අපි ඒ ගැන ඔබට කියන්නම්. මේ වෙද්දී අපේ රටේ වාර්තා වෙනවා කොරෝනා ආසාත්‍යයන් 68576ක්. ඊයේ දවස ගත්තහම 726ක් නව ආසාත්‍යයන් වාර්තා වෙනවා. ඒ වගේම වෛද්‍ය අධීක්ෂණයේ මත ප්‍රතිකාර ලබන්නේ 726ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියනවා. ඒ වගේම 62594ක් පූර්ණ සුවය ලබලා තියෙනවා. අපිට ඒ ගැන ඉතා සතුටින් කතා කරන්න පුළුවන්. අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ සුවය ලබන ප්‍රමාණය වැඩි. මරණ ප්‍රමාණය 343ක් බව මේ තොරතුරු වලට අනුව ඔබට සඳහන් කරන්න හැකියාව ලැබෙනවා. වගේම 68576 දෙනෙකු ආසාත්‍යයන් අපේ රටේ වාර්තා වෙනවා. ඊයේ දවසේ 726. ඔබ මේ සියල්ල තේරුම් ගන්න. විශේෂයෙන්ම මේ ආසාත්‍යයන් ප්‍රමාණය හරිම ගන්නද? එහෙම නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා PCR ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා දෛනිකව කරන මේ නිසා ආසාත්‍යයන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවද? ඔබ පරිස්සම් වෙන්න හැම දෙයකින්ම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් තමයි අපි පත්තර බලන්න හදන්නේ. අජිත් good morning. good morning සමීර. සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. සමීර කිව්වා වගේම ආරක්ෂාව බොහොම වැදගත්. අර එන්නත් ලැබුණා කියලා අපි ආරක්ෂා වෙන එක නවත්තන්න හොඳ නැහැ. ලෝකෙම දැන් මේ වෙනකොට සමීර කොරෝනා ආසාදිතයන් 10,24,243,243ක් වාර්තා වෙනවා. ඒ අතරින් 7,79,62,583 දෙනෙකු සුවය ලබලා තිනවා. 23,18,801 දෙනෙකුට ඔවුන්ගේ ජීවිත කොරෝනාව හින්දා අහිමි වෙලා තියෙනවා. ලෝකෙම 23 ලක්ෂයකට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙලා තියෙනවා. අපේ රටේ දැන් සාමාන්‍යයෙන් ටිකක් වැඩි වෙලා තියෙනවා මරණ ප්‍රමාණය. පහුගිය කාලේ නම් දවසකට සිද්ධ වෙන මරණ ප්‍රමාණය වැඩි වෙලා දැන් ආයි ටිකක් අඩු වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ඒ තත්ත්වය ඉස්සරහට ආරක්ෂා කරගමු. මරණ කිසිවක් සිදු නොවන මේ කොරෝනා ආසාදනය වෙන හැම දෙනෙක්ම සුවපත් වෙන දවසක් බවට හැම දවසක්ම අපි පත් කරගමු. අපේ ආරක්ෂාව විමසිලිමව බවත් එක්ක ඒ හැම කටයුත්තක්ම සිද්ධ කරන්න ඕන කියන කාරණාව අපි මතක් කරනවා. සමීර. ඔව් අපි උදෙන්ම ඔබ දන්නවා සතියන්තයේ අනිවාර්යෙන් පොතකින් දෙයක් ඔබට ජීවිතයට එකතු කරනවා. ඉතින් පහුගිය සති කීපෙම පරණ එහෙම නැත්නම් පෑන හුරු අයගේ පොත් පිළිබඳව කෘතීන් පිළිබඳව අපි ඔබට විවිධ කතා කිව්වා. අද ටිකක් අලුත් කෙනෙක්ගේ පොතක් ඔබට මතක් කරන්න ඔබට පෙන්වන්න කල්පනා කරා. කේෂාන් හරේෂු ලියනවා නිදන විල මේක අභිරහස් කතාවක්. ඒ වගේම ප්‍රබන්ධයක්. ඇමරිකාවේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ එක්තරා ගමක් ගැන තොරතුරු විමර්ශනය කරමින් තමයි මේ ප්‍රබන්ධය ගොඩනගන්නේ. ඉතින් මේ ප්‍රබන්ධය ඇතුලේ අභිරහස මේ තියෙන ජීවිතයේ බිහිසුණු තැන් අනිවාර්යයෙන්ම ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්නවා නම් වටිනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. මේ පොතේ තියෙන මැදට වඩා ඇත්තටම නජිත් මේ පිදුම ගැන ටිකක් මම වැඩිපුර අවධානය යොමු කරා. හරිම ලස්සනයි වෙනස් පිදුමක් මේ තුල තියෙනවා. ගතින් සමුගෙන සිතක් පමණක් පාවෙන නැවතත් ගතක් හමුවනතුරු ආදරයෙන් බලා ඉඳින සසර තුල පැටලෙනු අසරණව සුසුම් හෙලන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ පොත පිදුම් ලබන්න කටයුතු කරන්නේ මේ කතුවරයා. ඉතින් සසර තුල පැටලෙනු අසරණව සුසුම් හෙලන සියලු දෙනා වෙනුවෙන් ඔබත් එතන ඉන්නවා නම් මේ පොත කියවලා බලන එක වටිනවා. අපි හැමෝම සසර තුල පැටලුණ අය මේ අභිරහස ඔබේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයේ සමහර අභිරහස්යන් වලින් රිංගල යන්න ඔබට මේ කෘතිය උදව්වක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අලුත් පොත් ඔබ ලියනවා නම් කතුවරයෙක් විදිහට අපිට ඒ බව මුලින්ම කියන්න. අපි මේ වගේ අනිත් අයගේ ජීවිතවලට ඒ කතාව එකතු කරන්න සූදානම්. සමහර අය ඉන්න සමහර ජීවිතේ දැන් ඔය සසර තුල පැටලිච්ච කට්ටියක් ඉන්නවා. ඔය දැන් ඔය පිදුම ලියලා තියෙන විදිහෙන් මට හිතුණ දෙයක් තමයි මේ සමහර වෙලාවට මිය ගියාට පස්සේ නැවත මේ ලෝකෙට එන්න සිරුරක් හොයන දහසකුත් එකක් වූ දෙනා අතර ඒ ඉන්න පිරිසට වගේම අපි අතරත් ඉන්නවා මේ සසර තුල පැටලිච්ච අය. ඒ අය වෙනුවනුත් මේ පිදුම වෙන් කරලා තියෙනවා කියලා අපිට හිතෙනවා. කොහොමුණත් ඉතින් අපි කියන්නේ ජීවිතේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න, ජීවත් වෙනවා දැනෙන්න ජීවත් වෙන්න
එතකොට තමයි ජීවිතේ රහත් දැනෙන්නේ. අපි බලමු අද දවසේ සිරස්තල. කොරෝනා ගැන අපි වැඩි අවධානයක් යොමු කරලා ඒ පිළිබඳව තොරතුරු කිව්වා නවතම තත්ත්වයන් ගැන. අද මව්බිම වාර්තා කරනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මධ්‍යස්ථාන 4000කදී ලක්ෂ 132කට එන්නත් කොරෝනා බය මැයි වලින් ඉවරයි කියලා තමයි කියන්නේ මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියට අදාළව. ඒ අනුව අපි තව පොඩි කාලයක් ඉවසගෙන හිටියොත් එහෙම මේ කොරෝනා මරබියෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. ලබන මැයි මාසයේ අවසන් වෙද්දී COVID-19ට එරෙහි එන්නත එය ලැබීමට සුදුසුකම් සපුරා ඇති මෙරටේ සියලු ජනතාවට දීලා අවසන් කරන්න පුළුවන් වෙනවා කියලා මව්බිම අනාවරණය කරනවා. ඒ අනුව මෙරට ජනගහනයෙන් 60% වන ලක්ෂ 132ක ජනතාවට එය ලබා දීම සඳහා දිවයින පුරා එන්නත් මධ්‍යස්ථාන 4000ක් සූදානම් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් තොරතුරු කියලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ වෙද්දී විවිධ රටවල් වල කොරෝනා එන්නත් දැන් අපිට හම්බ වුණා කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාවෙන් ඇමරිකාවේ එංගලන්තේ නිෂ්පාදනය කරලා ඔක්ස්ෆර්ඩ් විදිහට ඊට පස්සේ ඉන්දියාවට එනවා කොවිෂීල්ඩ් එන්නත් අපිට හම්බ වුණා. ඒකෙන් 1,70,000කට ආසන්න එන්නත් ප්‍රමාණයක් දැන් දීලා අවසන් වීමෙන් පවතිනවා විශේෂයෙන්ම ආරක්ෂක සහ සෞඛ්‍ය සේවාවන් වලට. එතනින් එහාට චීනයේ එන්නත ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ රුසියාවේ ස්පුට්නික් එන්නත මේ වගේ එන්නත් ගණනාවක් අපේ රටට ලැබීමට නියමිතයි. සහ විශේෂයෙන්ම රුසියානු එන්නත අපේ රටේ නිෂ්පාදනය කිරීමේ යම් ආකාරයක බලාපොරොත්තුවක් තියෙනවා. සුබවාදී ලකුණු තියෙනවා. ඒ හැම දෙයක්ම රටේ ජනතාව වෙනුවෙන් සිද්ධ වෙන්නේ. ඒ ගැන ඔබේ අවධානය තියාගන්න. මේ අතරේ කොරෝනා එක්ක තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ගැටලුව. අද සිළුමිණ වාර්තා කරනවා විදේශ ශ්‍රමිකයන් 22500ක් ළඟදීම දිවයිනට කුවේටයෙන් 5000කට නොමිලේ ගමන් පහසුකම් ලැබෙනවා කියලාත් සිළුමිණ කියනවා. ඒ අනුව තමයි මේ ආකාරයෙන් මේ විදේශගත ශ්‍රමිකයන්ට මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමේ වැඩසටහන යටතේ මැද පෙරදිග විදේශගත ශ්‍රමිකයන් 20483ක් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා කියලා විදේශ රැකියා ප්‍රවර්ධන වෙළඳපොළ විවිධාංගීකරණ සහ ඒ පිළිබඳව වන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්තයා කියනවා මේ ගැන වැඩපිළිවෙලක් වෙනම හැදුවා. ඒ වගේම වෙනම ඒකකයක් මේ සම්බන්ධයෙන් පිහිටෙව්වා. ඉතින් ඒ කටයුතු සාර්ථකව කෙරමින් පවතින බව තමයි අද සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියලා තියෙන්නේ. ඒ අතර අද ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත විශේෂම දැන් පහුගිය අවුරුද්දේ ආනයන සීමා කරලා තිබ්බ. හැබැයි හරියටම ආනයන සීමා කරලා තිබ්බද? ආනයන සීමා තිබියදීත් කෝටි 1500ක රටින් බඩු ගෙනත් කියලා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. අජන්ත කුමාර අගලකඩ මේ පුවත ලියන්නේ ආනයනයේ සීමා කර තිබුණද ඉකුත් වසරේ මෙරටට පිටරටින් බඩු ගෙනීමට වැය කළ මුදල ඇමරිකා ඩොලර් කෝටි 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා. එසේ වුවද ඉකුත් වසරේ මෙරට අපනයන ආදායම ඇමරිකා ඩොලර් කෝටි 1100ක් පමණ වූ බවද අමාත්‍යාංශය සඳහන් කළා. ආනයන සහ අපනයන අතර වෙනස කෝටි 400ක් පමණ වෙනවා. මේ අවුරුද්දේ ඒකත් අඩු කරගන්න කටයුතු කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත මේ විදිහට ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් කරන්නේ. සමීර, අපි දැන් මේ දවස්වල පාරේ තොටේ යනකොට අපි දකිනවා මේ පාර දෙපැත්තේ අර දොඩම් මල්ලක් රුපියල් 100යි මේ විදිහට ගහලා තියෙන. ඉතින් මේ දේවලුත් ආනයනය කරපු දේවල් අර සමහර වෙලාවට අපිට හිතෙන කාරණාවක් තමයි අපේ රටේ මේ දේවල් වවා ගන්න තිබ්බනම් පිට රටින් ගේන්න ඕනේ නැත්තම් ඒ මුදලත් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ හරි ඒ මුදලත් ඉතිරි කරගන්න අපිට හැකියාව ලැබෙන බවට අපි විශ්වාස කරනවා. රජයේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා අපි හිතනවා. ලංකාදීපය අද ඒ ගැන ඒ විදිහට කියනකොට සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරන පුවත ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ අපෙන් අහිමි කරගත්ත දෙයක් නැවත අපිට ලබා ගන්න දරන උත්සාහයක් පිළිබඳව ජනාධිපතිතුමන් මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව තමයි සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරන්නේ. සිරස්තලය මේ විදිහට ලියන්නේ ප්‍රෙසිඩන්ට් ටු රීවිසිට් හම්බන්තොට පෝට් ඩීල් කියලා තමයි මේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ. ජනාධිපතිතුමන් මේ හම්බන්තොට වරායේ ගෙවිසුම නැවත වරක් අපිට හරව ගන්න උත්සාහයක් ගනිමින් සිටින බවට මේ සිරස්තලයෙන් සඳහන් වෙන්නේ. සුලෝචනා මෝහන් මේ පුවත ලියන්නේ Navy base taken out will be entirely under Sri Lankan government control කියලා උපසිරස්තලයක් විදිහටත් යොදනවා. දැන් මේ හම්බන්තොට වරායේ සමීර නාවික හමුදා කඳවුරක් තියෙනවා. එහි බලය දැන් ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම සම්පූර්ණ වරායේම බලය
ඉතාමත් ඉක්මනින් අපේ රටට ලබා ගන්නට හැකියාව තිබෙනවද කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරනවා. මොකද අනිවාර්යෙන්ම ජනාධිපතිතුමන් මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී සඳහන් කරපු කාරණාවක් තමයි දැන් යහපාලන රජය මේ චීනය සමග ඇති කරගත්ත ගෙවිසුමක්, රටවල් දෙකක් අතර ඇති වෙලා තියෙන ගෙවිසුමක් අපිට තනි රටක එක මතයකට අවලංගු කරන්න හැකියාවක් නැහැ. චීනය සමග සාකච්ඡා කරන්න වෙනවා. විශේෂයෙන්ම අපට වාසිදායක ආකාරයෙන් කොයි ආකාරයෙන්ද මේ හම්බන්තොට වරායි පාලනය ගෙන යන්න පුළුවන් කියන කාරණා පිළිබඳව බොහෝ සාකච්ඡා ක්‍රියාමාර්ග මේ වෙනට ගනිමින් සිටින බව තමයි අපි ලැබෙන තොරතුරු වලින් සනාථ වෙන්නේ. ඉතින් සමීර විශේෂම පහුගිය කාලේ අපි දැක්ක නැගෙනහිර ජැටිය පිළිබඳව කතා බහ කරනකොට විපක්ෂයෙන් ප්‍රධාන චෝදනාවක් එල්ල වුණා. ඒ තමයි විකුණන්න එපා, අපේ රටේ දේවල් විකුණන්න රජය කටයුතු කරන. හැබැයි රජය සඳහන් කළේ ආයෝජනයක් කියලා. හැබැයි ඒ ආයෝජනයක් නැතුව දැන් නැගෙනහිර ජැටිය මුළුමනින්ම වරාය අධිකාරිය සතු සමාගමක් බවට පත් කරලා තියෙනවා. ඉදිරියේදී අපි විශ්වාස කරනවා හම්බන්තොට වරායෙත් බලය අයිතිය ශ්‍රී ලංකා රජයට ලබා ගන්නට මේ වත්මන් රජයට හැකියාව ලැබෙයි කියලා සිලොන් ටුඩේ පුවත්පත ඒ ගැන කිසියම් ආකාරයක ඉඟියක් අද ලබා දීලා තියෙනවා. හම්බන්තොට අපිට ගන්න පුළුවන්කම ලැබුණොත් මේ කියන විදිහට ඒ වෙනුවෙන් යම් ආකාරයේ යෝජනා සාකච්ඡා වෙමින් පවතිනවා. අර ඉන්දියාවෙන් වෙනවා කියන බලපෑමක් තියෙනවානේ. ඒ කියන්නේ චීනෙට අරක දුන්නා නම් ඉන්දියාවට නැගෙනහිර ජැටිය ඕනි කියන ඒ වැනි ගිවිසුමකට පහුගිය රජයේ කාලේ ගිහින් තිබුණා. ඉතින් මේ වරාය හම්බන්තොට වරාය අපිට නැවත අත්පත් කරගන්න අපේ කරගන්න පුළුවන් නම් ඒ තියෙන ප්‍රශ්නෙන් නැති වෙලා යයි. දැන් බටහිර ජැටිය ගැන කතා වෙනවා. මේ වගේ විවිධ දේවල් තියෙනවා. අපි බලමු සාකච්ඡාවට ලක්වමින් පවතින කාරණා තවදුරටත් අපිට සනාථ කරලා සඳහන් කරන්න බෑ. ඒ නිසා අපි කාලයට ඉඩ දෙමු. අර ආනයන සීමා ගැන නජිත් සඳහන් කරානේ, දොඩම් ගැන කිව්වා. ඉතින් ඔය දොඩම් අර සින්දුවේ තියෙන කෝට්ටේ දොඩම් නෙමෙයි, අපේ රටේ තමයි ලෝකේ හොඳම දොඩම් තිබුණේ. බිබිලේ දොඩම් කිව්වහම ලෝකේ පුදුම ඉල්ලුමක් තියෙන. දැන් ඒව නෑ. ඒ ප්‍රභේද අපේ රටෙන් අරගෙන ගිහිල්ලා අපේ රටේ දොඩම් නෙවෙයි සමහර විට දැන් ඒවා පිට රටවල් වලින් අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඇපල් එහෙම තාම ආනයන සීමා නැවතිලා තිබුණාට ඇපල් එහෙම අපේ රටේ ඕන තරම් තාම තියෙනවානේ. ලෝකේ තියෙන උග්‍රම විසසහිත පළතුර ඕන තරම් පාරේ පිටකොටි වුණත් තාම ගන්න පුළුවන්. ඉතින් ඒවත් නවතිනවා නම් තමයි වටින්නේ. අපේ පළතුරු ටික අපිට කන්න බොන්න පරිභෝජනය කරන්න හැකියාව ලැබෙනවා නම්. ආනයන සීමා ගැන කතා කරද්දී පහුගිය කාලේ විශේෂයෙන්ම අවධානයට ලක් වුණා වාහන අමතර කොටස්. මොකද කරන්නේ වාහනයක් කැඩුනහම අමතර කොටස් කෝ කියලා. නමුත් මේ සඳහා යම් ආකාරයක සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා කියලා අවධානයට යොමු කරලා තිබුණා මේ ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න උදවියට. කෙසේ නමුත් අද අරුණ වාර්තා කරනවා වාහන උස්සලා මස් කරනවා කියලා. ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ අමතර කොටස් හිඟයකින්ද තමයි මේ වැඩේ වෙන්නේ. මාසෙකට ත්‍රිරෝද රථ 68ක් ඒ වගේම යතුරු පැදි 65ක් මේ විදිහට වෙලා තියනවලු. හැපුණු වාහන වලට කෑලි ගන්න කරන වැඩක් කියලා තොරතුරු අනාවරණය කරගන්නවා. හේමන්ත ලියන පතිරණ ලියන්නේ වාහන ආනයන තහනම් කිරීමත් ඒ වගේම අමතර කොටස් ආනයනය සීමා වීම නිසා මෝටර රථ යතුරු පැදි ත්‍රිරෝද රථ සොරකම් කරලා කෑලි ගලවා විකිණීමේ ප්‍රමාණවත් රට පුරාම මේ කාරණා වාර්තා වන බව පොලිසිය කියනවා. ඒ වගේම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සුළු වැරදි වලට සම්බන්ධ දසදහසකට අධික පිරිසක් බන්ධනාගාර වලින් මුදා හැරලා තියෙනවා. ඉතින් මේවත් එක්ක මේ අය තමයි මේ වැඩේ කරන්න පටන් අරගෙන තියෙන්නේ කියලා අද වාර්තා කරලා තියෙනවා. මේ සුළු වැරදි වලට බන්ධනාගාරගත වූවන් ඕන් නිදහස් කරා. ඉතින් ඔවුන් ආපහු ඇවිල්ලා සමාජයට ඇවිල්ලා කරන්නේ අර වැඩ ටික නම් මේ ගැන නැවත කතා කරලා වැඩක් නැහැ. ඔවුන් ඇත්තටම පුනරුත්ථාපනය වෙලාද බන්ධනාගාරය තුල ඔවුන් හැදිලාද නිවැරදිව මිනිස්සුયો විදිහට කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අද ඒ ගැන මේ විදිහට වාර්තා කරනවා. ඔබේ යතුරු පැදිය ත්‍රිරෝද රථය ඔබේ වාහනය ආරක්ෂා කරගන්න, එහෙම ආරක්ෂා කරගන්න ඕන තරම් ක්‍රමවේද අද රටේ තියෙනවා. තාක්ෂණයත් එක්ක ඒ කටයුතු ඔබට කරගන්න පුළුවන්. GPS සිස්ටම් එකක් එහෙම හයි කරගත්තාම වැඩේ ඉවරයි. ඒ නිසා ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. මේ අතරේ දිවයින අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියලා තියෙනවා ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඔත්තු බැලීම වැඩි කරයි කියලයි වාර්තා කරන්නේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ පාලනය මුළුමනින්ම වරාය අධිකාරියට ලබා දීම නිසා ඉන්දිය රෝ බුද්ධි සේවාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කරලා තියෙන මෙහෙයුම් වැඩි කරලා තියෙනවා කියලා බුද්ධ්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන බව අද මේ ආකාරයෙන් දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරනවා.
ඔයතර සමීර අද සන්ඩේ මෝනිං පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නෙත් විශේෂම ඉන්දියාව සම්බන්ධ කාරණයක්. ඉන්දියාව සහ ජපානය සමග 2019 වසරේ සහයෝගිතාව පිළිබඳව ගෙවිසුමක් අත්සන් තැබෙනවා හිටපු රජය යහපාලන රජය සමයේ. මේ ගෙවිසුමට අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඒ ආයෝජන කටයුතු විදිහට දැන් හඳුන්වනවා. එකල ආයෝජන නෙවෙයි එකල විකුණන්න සැලසුම් කරලා තිබ කියන කාරණාව බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා පැවැත්වෙන බව අද සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරනවා. 2019 tripartite agreement on ECT government scrambles to salvage MOC memorandum of cooperation මේ සහගිත්වය පිළිබඳව ගෙවිසුමක් අත්සන් කළා. ඒ ගෙවිසුම් පිළිබඳව නැවත සලකා බැලනවා. දැන් වරාය අධිකාරිය සතු සමාගමක් මේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඒ ආයෝජන කටයුතු සිදු කිරීමේ ඉදිරියේදී ඒ කටයුතු සිද්ධ වෙන්න නියමිතයි. ඉතින් ඒ අනුව දැන් ඉන්දියාවට සහ චීනයට කොයි ආකාරයෙන්ද මේ ගනුදෙනු සඳහා හවුල්කාරීත්වයක් ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව අවධානය යොමු වෙමින් තිබෙනවා. බටහිර ජැටිය සංවර්ධනය කිරීමේ කටයුතු ඉදිරියේදී සිද්ධ කරන්න සූදානමින් ඉන්නවා. මේ සියලු කාරණා පිළිබඳව දැන් මේ වන විට ඉන්දියාව සහ ජපානයේ සමග ත්‍රිපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙන බව අද සන්ඩේ මෝනිං පුවත්පත ওই විදිහට සඳහන් කරනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට. ඒ අතරේ සමීර විශේෂයෙන්ම අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ ටිකක් වෙනස් කාරණාවක්. හැබැයි මේ දවස්වල ප්‍රධාන ප්‍රබල මාතෘකාවක් බවට මේ කතාව පත් වෙලා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව උදේ ගම්මන්පිල මහත්තයා කියන කතාවකට තමයි අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ යොදලා තියෙන්නේ. True friends will stay with us. මේ සැබෑ මිතුරන් අප සමග රැඳේවි කියලා උදේ ගම්මන්පිල අමාත්‍යතුමන් සඳහන් කරනවා. ලංකා ready to face Geneva challenge. ශ්‍රී ලංකා රජය මේ ජිනීවා අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව එතුමන් සඳහන් කරනවා. විශේෂයෙන්ම පසුගිය රජය කාලයේදී සම්මත කරගත් යෝජනාව ඒ යෝජනා විවත් කළා. ශ්‍රී ලංකාවේ අපිටම අනන්‍ය වෙච්ච ක්‍රමවේදයකට යටත්ව මේ කටයුතු සිද්ධ කරන බව විදේශ අමාත්‍ය වරයා සඳහන් කළා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරපු කාරණාවක්. ඒ වගේම උදේ ගම්මන්පිල මහත්මයා මේ සම කැබිනට් ප්‍රකාශකවරයා වශයෙන් සඳහන් කරන කාරණාවක්. සැබෑ මිතුරන් අප සමග රැඳේවි. අපි ඉදිරියටත් මේ ජිනීවා ගැටලුවට සාර්ථකව මුහුණ දෙන්න කටයුතු කරන බව එතුමන් ওই විදිහට සඳහන් කළා තියෙනවා. අද සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. මේ තමයි ඔබ අද දකින වැදගත්ම ප්‍රවෘත්තිය. ඔබ බලාගෙන ඉන්න කතාවක් මෙය. අද මව්බිම වාර්තා කරනවා හෙට ඉඳලා බඩු මිල අඩු වෙනවා. මෙන්න මේ විදිහට හෙට ඉඳලා මිල අඩු වෙන බඩු කියලා අද මව්බිම ඒ අනුව වාර්තා කරනවා. ලොකු ලිස්ට් එකක් ලියාගෙන ඉන්නවා නම් අද ගන්න එපා, හෙටම ගන්න. සතොසේම ලොකු පෝලින් දකින්න හම්බ වෙයි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා මේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27 සතොස සම්පකාර සහ කිව්ෂොප් හරහා ඉදිරි මාස 3 ඇතුළතදී පාරිභෝගිකයන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙන බව. ඒ වගේම රජය විසින් එකඟ වෙලා තියෙන මිල ගණන් ආදර්ශයක් ලෙස ගනිමින් පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ජාලයද ඊට අනුගත කරන්න කටයුතු කරන්නේ නම් එය මහ ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමක් වන බව ඇමතිවරයා කියනවා. සියල්ලම අඩු වෙනවා ඇමතුමා සඳහන් කරන විදිහට. මේ අතරේ තියෙනවා සහල්, සීනි, පොල් තෙල් මේ හැම දෙයක්ම තියෙනවා. සහල් වර්ග ගණනාවක් තියෙනවා. දැන් කීරි සම්බවල ප්‍රශ්නයක් තිබුණා. මේ මිල අඩු කිරීම යටතේ කීරි සම්බත් අඩු කරලා තියෙනවා කියලායි ඇමතුමා සඳහන් කරන්න. හෙට ඉඳලා අඩුවෙන් බඩු ගන්න පුළුවන් අද මව්බිම වාර්තා කරනවා. ඔය අතර අද ලංකාදීපයේ කියන කාරණාවක් උපසිරස්තරයක් විදිහට යොදමින් ආනයන බදු අඩු කිරීමෙන් පසු පිටකොටුවේ සීනි පිරිලා කියලා මහින්ද නිශ්ශංක මේ පොතල යන්නේ. පිටකොටු තොග වෙළඳපොලේ සීනි අතිරික්තයක් තිබෙන බවට ආනයනකරුවෝ සහ තොග වෙළෙන්දෝ පවසති. දැනට මාස 3කට ප්‍රමාණවත් සීනි තොග පවතින බැවින් සීනි ආනයනය අවම වශයෙන් මාස 3කටවත් තහනම් කරන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළඳුන්ගේ සංගමය ආනයන අපනයන පාලකවරයාගෙන් ඉල්ලා සිටිනවා කියලා අද ලංකාදීපය ওই විදියට කියනවා. මේ අතරේ අද මව්බිම වාර්තා කරනවා ඇමති නියෝග කඩකල කුරුණෑගල ලක් සතොස පිළිබඳව. ඉතින් නියෝග කඩ කරන්න බෑ. ඇමතුමාගේ විශේෂයෙන්ම අපි දැක්කා සතොස නව්‍යකරණයකට ලක් වෙනවා. සතොස සභාපතිවරයා ඉවත් කරමින් නව සභාපතිවරයෙක් පත් කරනවා. ඉතින් තවදුරටත් මේ වගේ කාරණා සිද්ධ වෙනවා නම් ඒක කනගාටුවට කාරණයක්. මොකද අනිවාර්යයෙන්ම අපි
මේ සහන ජනතාවට ලබා දෙන්න ඕනේ සතොස් හරහා. ඉතින් ලක්සතොස් ප්‍රවාහන කටයුතු සඳහා සතොස් වාහන විතරක් භාවිත කරන්න කියලා වෙළඳ ඇමතුමා නියෝග කරලා තියෙද්දි මේ නියෝග උල්ලංඝනය කරලා තියෙනවා ලක්සතොස් භාණ්ඩ ප්‍රවාහනය සඳහා පෞද්ගලික ලොරි රථ 10ක් අරගෙන තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ ගැන හොයන්න කියලා තියෙනවා. ඇමති නියෝග කඩ කරන්න බෑ. සාමාන්‍ය ජනතාවට සහන දෙන්න ඕනි. මේවා තියෙන මුදල් අපි නාස්ති කරන්න බෑ. ඒ නිසා තමයි මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අද මේ ආකාරයෙන් මව්බිම තොරතුරු වාර්තා කරනවා. මේකත් එක්ක අපි සිළුමිනට යනවා. සිළුමින කියනවා ලාංකිකයෝ ලක්ෂ 80ක් බැංකුවලට ණය වෙති කියලා. රසික කොටුදුරගේ ලියන්නේ මෙරට පුද්ගලයන් මිලියන 8කට වඩා එනම් ලක්ෂ 80කට වැඩි පිරිසක් බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතන වලින් ණය ලබාගෙන තියෙනවා. ඒ වගේම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 68.9%ක් ඒ තුල නියෝජනය වන බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී නන්දි ඇන්තනී පවසනවා. මෙරට සමස්ත ජනගහනයෙන් බොහෝ පිරිසක් කුමන හෝ බැංකුවකින් හෝ කිසියම් මූල්‍ය ආයතනයකින් ණය ලබාගෙන තියෙනවා කියලා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් ණය ලබා ගන්නවා වගේම ණය ගෙවන්න ඕනි වැඩේ තියෙන්නේ. ගොඩක් අය ණය ගන්නවා වගේ ණය ගෙවන්නේ NPL වෙනවා. මේවා තමයි මේ හේතු වෙන කාරණා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න. බැංකුව මේ තොරතුරු ණයක් දෙද්දි බලන තොරතුරු ටික කාලෙකින් වෙනස් වෙනවා මිනිස්සුන්ගේ ආර්ථිකයත් එක්ක. දැන් මේ වගේ කොරෝනා කාලෙකදී ආර්ථික රටාව සම්පූර්ණයෙන් බිඳ වැටුණා. ඉතින් ඒවත් එක්ක තමයි ණය ගෙවීම පැහැර හැරුණේ. ඒ වගේම දැන් මේ තරම් ලක්ෂ 80ක් පිරිස ණය අරගෙන ඉන්නවා. නිකමට සමීක්ෂණය කරොත් එහෙම ණය ගන්න බලාගෙන ඉන්න කට්ටිය කොච්චරද කියලා හිතත් මීට වඩා වැඩි මේ ප්‍රමාණය. ඇත්ත කතාව ඒක. කෙසේ නමුත් ණය ගන්නවා වගේම ණය ගෙවන්න අමතක කරන්න එපා. ඒ අතර සමීර සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරන කාරණාවකට අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතෙත් සඳහන් වෙලා තිබෙන විශේෂම රුපියල රැකගන්න කාරණාවක් සම්බන්ධයෙන් රුපියල රැකගන්න ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් ගනිමින් ඉන්න බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි දකිනවා ඩොලරේ ටිකක් වැඩි වෙලා තියෙනවා රුපියලට සාපේක්ෂව වාගේ. කොහොමුණත් ඉදිරියේදී ආනයන සීමා කිරීම තුලින් ඒ වගේම රටේ අපනයන වැඩි කිරීම තුලින් රුපියල ශක්තිමත් කරන්න සූදානමින් ඉන්නවා. අපි බලමු දිවින මොකද්ද කියන්නේ. ශාමිනුවන් ගණේවත් ලියනවා රුපියල රැකගන්න මහ බැංකුව වෙහෙසෙයි කියලා ඒ අනුව වාර්තා කරන්නේ. මෙරටට ලැබෙන වෙතයි අපේක්ෂා කරන විදේශ විනිමය අරමුදල් ඒ වගේම විනිමය අනුපාතයට පීඩනයක් ඇති නොවන පරිදි ප්‍රමාණවත් සංචිත මේ ආකාරයෙන් ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙහෙස වෙමින් පවතිනවා. මේ සඳහා අපනයන ආදායමෙන් සහ විදේශීය සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වලින් ලැබෙන විනිමය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළඳ පොලෙන් මිලදී ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරනවා. ඉතින් මේකත් එක්ක මහ බැංකුව බලාපොරොත්තු වෙනවා රුපියල ශක්තිමත් කරගන්න හැකියාව ලැබේ කියලා. නැත්නම් අජිත් ප්‍රශ්න ගණනාවකට අපිට මුහුණ පාන සිද්ධ වෙනවා අපේ රුපියල කඩන් වැටුනොත්. ඒ නිසා තමයි මේ තීරණ ගන්න කියලයි අද දිවයින වාර්තා කරන්නේ. රුපියලගේ විශේෂම සමීර බාල්දුවීම තුළ වැඩි වෙන්නේ ණයබර අඩු කරගන්න නම් රුපියල ශක්තිමත් කරගන්න ඕනේ. ඒ සඳහා මහ බැංකුව වෙහෙසෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. අපි සූදානම් තවත් ජාතික පුවත්පත් බලන්න ඊට කලින් විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තරමේන්තුවත් එක්ක අපේ දවසේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. අද ඉරිදා දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන කාරණා අතර සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපය වෙන් වෙන්නේ ටිකක් වෙනස් කාරණාවකට. ඊයේ දවසේ අපි මේ පිළිබඳව ප්‍රවෘත්ති තුලින් ඔබට සඳහන් කළා. අලුත්ම ගුවන් සේවයක් එයා ස්ථාන කසක්ස්තානයේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් ආරම්භ කළා. ඊයේ දවසේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට තමයි මේ විදිහට එයා ස්ථාන යානයක් කාවේ. ඒ පිරිස පිළිගත් ආකාරයේ සමගින් ඡායාරූපයේ මේ විදිහට වාර්තා කරනවා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත. To weekly flights from අප්‍රේල් වල සිට සති දෙකකට වරක් මේ ගුවන් සේවය ගමන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම එයා ඇස්ටානා lands at MRIA මේ ඇස්ටානා යානේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වපු අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක්. The Mattala Rajapaksa International Airport MRIA once used by the previous යහපාලන government to store paddy after it was closed down. මේ පහුගිය කාලේ යහපාලන රජය මත්තල ගුවන්තොටුපළ පාවිච්චි කළේ වී ගබඩා කරන්න කියලා අපි දන්න කාරණාවක්. ඉතින් මේ වී ගබඩා කරන්න පාවිච්චි කරපු ගුවන්තොටුපළ නැවත වරක් දැන් සංවර්ධනය කරන්න පටන් අරන් ඒ යටතේ නව ගුවන් සේවා කිහිපයක්ම ඉදිරියේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්න නියමිත බව ඊයේ දවසේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. මේක රටේ සංවර්ධනයට බොහොම හොඳ කාරණාවක්. පහුගිය කාලේ අපි දැක්ක ගොඩක් අය බනිනවා මේ විදේශ
සංචාරකයෝ ගෙන්ව ගන්නවා. ආරක්ෂිත ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැන් සමීර මේ හැම වැඩ කටයුත්තක්ම ආරක්ෂාකාරයෝ බොහොම පිළිවෙලකට සිද්ධ වෙනවා සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහා. ඒ අතරේ අපි ලංකාදීපයට අවධානය යොමු කරන්න සූදානම්. ලංකාදීපයේදී කියනවා විශේෂයෙන්ම කොවිඩ් එන්නත්කරණයේදී අනතුරුදායක රෝගී තත්ත්වයන් මෙතෙක් වාර්තා වී නැහැයි කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ කොරෝනා පිළිබඳව දැන් මේ වෙනකොට රටේ ක්‍රියාත්මක වැඩසටහන යටතේ කොවිඩ් එන්නත්කරණයේදී අනතුරුදායක රෝගී තත්ත්වයන් වාර්තා වී නැහැ. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කර ඇති COVID-19 එන්නත්කරණ ක්‍රියාවලියේදී සාමාන්‍ය වුණ ගැනීම ඇඟපත තෙහෙට්ටු වීම ආදී තත්ත්වයන් වලින් එහා ගිය අනතුරුදායක රෝගී තත්ත්වයන් වාර්තා වී නැතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. දැන් අපේ රටේ මේ තත්ත්වය බොහොම සුබවාදී සුබදායි තත්ත්වයක්. ඇමරිකාවේ එහෙම අපි දැක්ක ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය සිද්ධ කළාම සමහර අයගේ හම මත කැසීම විවිධ ආසාත්මිකතා ඇති වුණා. හැබැයි අපේ රටේ එහෙම වෙලා නැහැ තවම. ලංකාදීපය ඒ ගැන ඔය විදිහට කියන්නේ. අරුණ පත්තරේ අද වාර්තා කරනවා ඉරිදා දිනකට පරීක්ෂණ 20000 දිස්ත්‍රික් මට්ටමින් ඒ අනුව කොරෝනා තුරන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න සූදානම්. කොවිඩ් එන්නත ලබා දීමට සමගාමීව ආසාත්‍යයන් සෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහනක් සකස් කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. එහිදී දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන හා නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. කොවිඩ් එන්නත් ලබා දීමත් සමග නව ක්‍රමවේදයක් යටතේ රෝගීන් හඳුනා ගැනීමට හැකියාව පිළිබඳව අවධානය යොමු කරන්නයි ජනාධිපතිවරයා පහුගිය දා කොවිඩ් කාර්ය සාධක බලකායට සහ සෞඛ්‍ය ප්‍රධානීන්ට දන්වලා තියෙනවා. ඒ අනුව PCR ඇන්ටිජන් හා ඇන්ටිබොඩි පරීක්ෂාවන් දිස්ත්‍රික්ක මට්ටමින් කරලා එක් දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වන සහ නොවන ප්‍රදේශ වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. අලුත් වැඩපිළිවෙලකට ඒ අනුව කොරෝනා තුරන් කරන්න කටයුතු කරනවා කියලායි පත්තරේ දාලා තියෙන්නේ. ඒ අතර ලංකාදීපය කියනවා ළමා රෝහලේ කොරෝනා වළක්වන්න විශේෂ වැඩපිළිවෙලක් මේ දයාසිරි ලියනගේ ලියන පොත. කොළඹ රුචිආරය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමා රෝගීන් අතර කොවිඩ් වසංගතයේ පැතිර යාම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. කුඩා දරුවන් 150 දෙනෙකුට පමණ පහුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුල කොවිඩ් ආසාදනය වී තිබූ අතර ඔවුන් කොවිඩ් වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කළ බව විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා. ඒ අතරින් අවාසනාවකට දරුවන් 2 දෙනෙකු මිය ගිය බව තමයි ලංකාදීපයේ ওই විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරේ ලංකාදීපයේ කියන තවත් කාරණාවක් මේ ලැබුණේ තෑග්ගකට ගුවන් තොටේ කොරෝනා සොයන යන්ත්‍රය සවි කරන්න අනුමැතිය නැහැයි කියලා දයාසිරි ලියනගේ ලියන්නේ. ලැබුණේ තෑග්ගකට ගුවන් තොටේ කොරෝනා සොයන යන්ත්‍රය සවි කරන්න අනුමැතිය නැහැ කියලා. මේ කාරණාව ගුවන් තොටුපළට පරිත්‍යාගයක් වශයෙන් ලැබී ඇති කොවිඩ් හඳුනා ගැනීමේ අති නවීන ස්වයංක්‍රීය යන්ත්‍රය ස්ථාපිත කිරීමට මාස 2 කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොමැති බවට වාර්තා වෙනවා. පැය එකහමාරක වැනි ඉතා කෙටි කාලයක් තුල PCR පරීක්ෂණ වාර්තාවක් ලබාගත හැකි මේ රට තිබෙන එකම PCR පරීක්ෂණ යන්ත්‍රය මේ බව රසායනාකාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහත්මයා පැවසුවා කියලා. මේ යන්ත්‍රය ඉතාම නවීන පහසුකම් වලින් යුක්තයි කියලා අපිට මේ දේවල් දකිනකොට හිතෙන සමීර පැය එකහමාරෙන් මේ වාර්තාව ලබා ගන්නවට කවුරු හරි අකමැතිද දන්නේ නැහැ කියලා. කොහොම වුණත් ඉතින් අවාසනාවකට තාමත් මේ යන්ත්‍රය හයි කරන්න සවි කරන්න අවසර ලැබිලා නැහැ. ඒකත් ඉක්මනටම ලැබුණොත් තවත් රෝගීන් දහස් ගණනකගේ ජීවිත සුරක්ෂිත කරන්න ඒක බොහොම වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඒ අතරේ ලංකාදීපයේ තවත් කාරණාවක් කියනවා මේ ශ්‍රී ලංකන් සේවකයන් පිළිබඳව. ශ්‍රී ලංකන් සේවකයන්ටත් කොවිඩ් එන්නත ඉල්ලයි කියලා හැම ක්ෂේත්‍රයකම බොහෝ වෙලාවට අපි දැන් ආරක්ෂක අංශයේ සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනෙක්ට කොරෝනා එන්නත එන්නත්කරණය සිද්ධ කරලා තියෙනවා. ඒ අතරේදී ශ්‍රී ලංකන් සේවකයන්ටත් කොවිඩ් එන්නත ඉල්ලයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරක්ෂක අංශයේ හා භූමි මෙහෙයුම් අංශයේ කිහිප දිනකටම මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති නිසා ඉදිරිපෙළ සේවා කටයුතු වලදී සිටින අයට එන්නත ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. ඒ පිළිබඳව විශේෂයෙන්ම දැන් ඉදිරියේදී අවධානය යොමු කිරීමට නියමිතයි. ගුවන් තොටුපළට එන දේශීය විදේශීය පිරිස් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට ගුවන් සේවාවේ භූමි මෙහෙයුම් සේවයේ නියුතු අයට සිදුවෙන නිසා ඔවුන් සඳහා එන්නත් ලබා දෙන ලෙසට ඉල්ලා ඇතයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ ශ්‍රී ලංකන් ගුවන් සේවා සංගමේ සභාපති ජනක විජේපතිරණ මහතා මේ පිළිබඳව සඳහන් කළා කියලා අද ලංකාදීපය වැඩිදුරටත් කියනවා. ඉස්සරහා ගැන හිතලා ගත්ත තවත් තීරණයක් අද වාර්තා කරනවා සිළුමිණ පුවත්පත. ආදායම අහිමි වන්නන්ට ආරක්ෂණ අරමුදලක් කියලායි කියන්නේ. ඒ අනුව කොවිඩ් වසංගතය වැනි ආපදා අවස්ථාවන්හිදී රට වසා තබන හෝ වෙනයම් හදිසි ආපදා අවශ්‍යතාවයකදී රැකියා ආදායම අහිමිවීම වෙනුවෙන් විශේෂ රැකවරණ වන්දි ක්‍රමයක් මේ වසර තුලදී ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා
නිමල් සිරිපාල්ද සිල්වා කම්කරු එමතුමා කියනවා මේවා හොඳ සංකල්ප මේවා ක්‍රියාවට නංවන්න තියෙනවා නම් ඒක තමයි වටින්නේ. බොහෝ විදේශ රටවල එවන් ආකාරයේ රැකියා ආදායම් අහිමි වන්නන්ට විශේෂ ආරක්ෂණ රැකවරණයක් ඇති බවත් කොවිඩ් වසංගතය හමුවේ එසේ ආදායම් අහිමි වූවන්ට ඔවුන් ලබන සාමාන්‍ය වැටුපෙන් 80% පවුණු ප්‍රමාණයක් පහුගිය වසංගත සමයේදී ලැබී ඇතැයිද ඇමතිවරයා සඳහන් කරනවා. හොඳ ක්‍රමයක් හොඳ සංකල්පයක් ඒ ක්‍රියාත්මක කරන්න ඉතා ඉක්මනින් හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇතරේ සන්ඩේ ඔබ්සර්වර් කියනවා තවත් කාරණාවක් මේ කොරෝනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්ව ගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේදී තවත් තොරතුරක් කියනවා 81000ක පිරිසක් ඉදිරියේදී ගෙන්ව ගන්න සූදානම් කියලා. අද සන්ඩේ ඔබ්සර්වර් මේ විදිහට ලියන්නේ ආන්‍යා විපුලසේන මේ පොත ලියන්නේ COVID-19 pandemic over 81,000 Lankans repatriated under government program. මේ රජයේ වැඩපිළිවෙල යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන් 81000ක් නැවත ගෙන්වා ගැනීමේ කටයුතු දැන් ඉතාමත් ඉක්මනින් සිද්ධ වෙනවා කියලා මේ පිළිබඳව සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ශවේන්ද්‍ර සිල්වා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මේ පිළිබඳව සඳහන් කරන්නේ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානියා විදියට. මේ හැම දෙයක් එක්කම රට ඉස්සරහට යන්න ඕනි සංවර්ධනය වෙන්න ඕනි. ඉතින් ඒ අනුව මාර්ග හැදෙන්න ඕනි. ඒ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. අද අරුණ වාර්තා කරනවා මධ්‍යම අධිවේගයේ දෙවැනි කොටසේ මේ මාසේ වැඩ අවසන් වෙයි. ප්‍රශ්නාර්ථයක් එක වෙයිද කියන එක වාර්තා කරලා තියෙනවා. ශ්‍රමිකයන් ඒ වගේම යන්ත්‍ර දෙගුණ කරලා තියෙනවා. මේවා ඉක්මන් කරන්න ඕනි හින්දා වසර 4ක් තිස්සේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වූ මීරිගම පොතුහැර කොටසේ වැඩ කරලා තිබුණේ 50%ක් වත් නවරජයේ බලයට පත්වීමෙන් පසු ගෙවුණු මාස දෙකේදී එහි වැඩ කටයුතු තවත් 35කින් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මාස දෙකකින් අර අවුරුදු 4ම කරලා තියෙන්නේ 50යි. මාස දෙකකින් 35% කරලා තියෙනවා. මොකද වැඩ කරන්න ඕනි වේගෙන් ඒ සඳහා ඕනි කරන මානව සම්පත් ශ්‍රමිකයන් ඒ වගේම යන්ත්‍ර සූත්‍ර මේ හැම දෙයක්ම වැඩි කරලා තියෙනවා කියලායි තොරතුරු අද මේ ආකාරයෙන් අරුණ වාර්තා කරලා තියෙන්නේ. මීට සමගාමීව ගම දියුණු වෙන්න ඕනි. ගමේ තියෙන ප්‍රශ්න ටික හඳුනා ගන්න ඕනි. ඒක නිලධාරීන්ට විතරක් පුළුවන්ද? එහෙම නැත්නම් ප්‍රාදේශීය දේශපාලඥයන්ට විතරක් පුළුවන්ද කියන එක ප්‍රශ්නාර්ථයක් බවට පහුගිය කාලෙම පත් වෙලා තිබුණා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා තීරණය කරේ යනවා ගමට කියලා. ගම සමග පිළිසඳර ආරම්භ වුණා. 9 වන අදියර ඊයේ දවසේ ක්‍රියාත්මක වුණා. දැරණියගලේ තමයි පැවැත්වුනේ. සමහර ප්‍රශ්න වලට නිලධාරීන්ට කට උත්තර නැහැ. අපි බලමු ජනාධිපතිතුමා ඒවත් ප්‍රශ්න කළා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇතිකිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංගුණේ. කෘෂිකර්මාන්තයට මූලිකත්වය දෙමින් නොමිලේ පොහොර ලබා දීම සහ තවත් සහන රැසක් හඳුන්වා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙහිදී සිදුවෙනවා. ජනතාවට බලපාන ඉඩම්, පානීය ජලය, සෞඛ්‍ය, අධ්‍යාපන, මහා මාර්ග ආදී බොහෝ ක්ෂේත්‍රවල පවත්නා ගැටලුවලට විසඳුම් ලබා දීම ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී සිදුවනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ප්‍රථමයෙන් සිය අදහස් ප්‍රකාශ කර සිටියා. එහිදී ජනාධිපතිතුමන් සඳහන් කළේ මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ ජනතා ගැටලු කඩිනමින් විසඳීම බවයි. දැන් මම නාට්‍ය සංදර්ශන දේශපාලන නාට්‍ය එහෙම නැත්නම් මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති උනේ. වැඩ කරලා. වැඩ කිරීම හරහා තමයි ජනතාව අතරට යන්න පුළුවන්. මම ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලලා නෙමෙයිනේ ජනාධිපති උනේ. ඉතින් වැඩ කිරීම හරහා තමයි ජනතාව ඉල්ලන්නේ. ඉල්ලුම එන්නේ එතකොට වැඩ කරලා. වැඩ කරන්නට ඕනේ. ඒක හින්දා තමයි මම මේ ගම්මාන වලට යන්නේ. ජනතාව වෙනුවෙන්, දුප්පත් අය වෙනුවෙන්. අපි කියනවා කෘෂි ආර්ථිකයක් ඕන කියලා. ජාතිය ආරක්ෂා කරන්න, දේශීය දේ රැක ගන්න කියලා කතා කරනවා. හැබැයි ජාතිකත්වයට එක්ක නියම ආර්ථික සැලැස්මක් නැත්තම්, සංවර්ධනයක් නැත්තම් ජාතිකත්වයේ වැඩක් නැහැ. කෘෂි ආර්ථිකය හරහා අපේ රට දියුණු කරන ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ. අපි කරගෙන යන්නේ. ඒක තමයි එකම විසඳුම. කොළඹ කාර්යාලවල ඉඳලා මේ විසඳුම් හොයන්න බෑ. ගමට යන්න ඕන. සමහර අය Facebook එකේ එහෙම අහනවා ගමට යන්නේ මොකද නිලධාරීන් ඉන්නෝ ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහගන්න පුළුවන් නේ කියලා. එහෙමත් පුළුවන්. හැබැයි මගේ ක්‍රමය ඒක නෙවෙයි. ආරක්ෂක ලේකම්වරයා හැටියට නාගරික මම පහලටම ගිහිල්ලා බැලුවේ. ඒකට තමයි ප්‍රශ්න විසඳන්න. ඒක තමයි මගේ ක්‍රමය. කවුරුට විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ. ඉන් අනතුරුව ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර නව වැඩසටහනේදී ජනතාව නැකූ ගැටලුවලට එම අවස්ථාවේදීම පිළිතුරු ලබා දීමට කටයුතු කළා.
අතිගරු ජනාධිපතිතුමනි මං අධ්‍යාපනය ලබන්නේ කෑදේශ්‍රී දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ අපට දෙමහල් ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පිට්ටනියක් තියෙනවා. පිට්ටනිය ක්‍රමවත් විදිහට සකස් වෙලා නැහැ. ක්‍රීඩා පිට්ටනි හැදීම තේනුක විධානකමගේ ඇමතුමයි නාමල් රාජපක්ෂකරු ඇමතුමත් එක්කලා අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේ ඇමතුමා වෙනමම වැඩසටහනක් දියත් කරනවා අපේ ක්‍රීඩා අංශය හරහා. අපේ හෙලිකොප්ටර් එක දැන් ඒක පොද්දෙනිකන්දස හෙලිකොප්ටර් එක බෑ. ඒකේ ක්‍රීඩා පිටිය අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකේ දැන් අද මං හිතන්නේ අද හරි හෙට හරි මේ හමුදාවෙන් එයි ඒක සර් හදන්න බස්නාගල ප්‍රධාන කරගෙන අවට තිබෙන කොරකාහින නිල්වල ජොඩාවත්තන් ආදී මේ ගම්වලට වතුර මේ කාලට බොහොම දුෂ්කරයි. ඒ නිසා මේ පසුගිය කාලයේදී ව්‍යාපෘති දෙකක් ආරම්භ කළා. එකක් පොල්ගස්වත්තෙන් පටන් ගත්තා. අනික අරත්තන නල ජල සකස් කරලා තැන් තැන් වල මාර්ග සලකුණු කරලා මේ වතුර ප්‍රශ්නේ විසඳන්න සූදානම් වුණා. නමුත් ඒකකින්වත් විසඳුමක් අපිට සිද්ධ වෙලා නැහැ. අර හාමුදුරු කියන ව්‍යාපෘතියේ මොකද්ද ජල මූලාශ්‍රය මොකද්ද ඒ ව්‍යාපෘතිය මොකද්ද පොල්ගස්වත්ත ඒක ව්‍යාපෘතියක් හැටියට පටන් ගත්තද ඒක අපේ ලෝක බැංකු ව්‍යාපෘතිය අවුරුදු 5ක ව්‍යාපෘතියක් මේ අවුරුද්දේ නිමා වෙනවා ව්‍යාපෘතිය. හැබැයි දැනට යෝජනාවක් මෙතුණා ඉදිරිපත් කරලා තියෙනවා අතිරේක ප්‍රතිපාදන ඉල්ලන්න. ඒක යටතේ මේ අවුරුද්දේ මේක දැනට අතිරේක ප්‍රතිපාදන අනුමැතිය නියමිතයි. මේ ඉදිරි කියපු කාලය තුල මේක නිම කරන්න පුළුවන් මේ ව්‍යාපෘති තුන. දැතිගම ආසනයේ දැවෙනම ප්‍රශ්නයක් තමයි පානීය ජල ප්‍රශ්නය. 2008 ජල සම්පාදන මණ්ඩලය විසින් ව්‍යාපෘතියක් ආරම්භ කරා. 2011-12 වෙනකොට ඒක ඉඩම් අත්පත් කරගෙන සියල්ල නිම කරා. නමුත් මේ වෙනතුරු ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් අපි ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීතුමන්ලාගෙන් විමසුවාම කියන්නේ මුදල් නැතිකම වෙන්න විදියක් නැහැ. මේ පාර විශාල මුදලක් දීලා තියෙනවා. මේ ලේකම්තුමා මේක වැදගත් මේක ලේකම්තුමාට එන්න කියන්න ඕනේ මේ සාකච්ඡාවලට. මේ නාගාඇල්ල ව්‍යාපෘතියක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් මේ පාසල ඇතුළු මේ ප්‍රදේශයට ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් මගින් ජලය සම්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මම හැම සතියකම සෙනසුරාදා ගමකට යනවා. මේ වගේ බැලුවම වසරකට 3 පාරක් එකම දිස්ත්‍රික්කයකට මට එන්න පුළුවන් වෙනවා. හින්දා මං ඊළඟ පාරේ එනකොට මේවම කතා කරන්න බෑ. මේවා හැදිලා තියෙන්න ඕන. මාස 4කට පස්සේ මං ආයිත් එනවා. ඒකත් මතක තියාගන්න හැමෝම. සමිර මේ හැම දෙයක් දැක්කහම අපිට හිතෙන්නේ මේ වෙලත් තියාගෙන පිටිපස්සෙන් ඉන්න වෙනවා ජනාධිපතිතුමාට මේ රජයේ නිලධාරීන් සමහර උදවිය මේ අවශ්‍ය ලිපි ලේඛනයක්වත් ගෙනල්ලා නැහැ. පාලම් 3ක් හදනවා කියලා කියනවා. හැබැයි මොන පාලම් 3ද කියලා දන්නෙත් නැහැ. ජනාධිපතිතුමාට අර 2 වසරේ පුංචි දරුවෙක්ව පාලනය කරන විදිහට රාජ්‍ය නිලධාරීන් පාලනය කරන්න ඉඩ තියන්න එපා. එතුමාට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතුමා බලයට ආවේ ජනතාවට සේවය කරනවා කියලා. ඒ සේවය ඉටු කරන්න ඉඩ දෙන්න. එතුමගේ බලාපොරොත්තු ඉටු කරන්න ඉඩ දෙන්න රාජ්‍ය නිලධාරීන් ටිකක් කාර්යක්ෂමව වැඩ කරන්න ඕන කියන කාරණාව ඊයේ දවසේ අපි දැක්ක සමීර. මොකද ජනතාවගේ තිබ්බ ප්‍රශ්න වලට සමහර රාජ්‍ය නිලධාරීන් දන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ කියලාවත්. ඉතින් තමුන්ගේ විෂයපතේවත් දන්නේ නැත්නම් වැඩක් කරලා තේරුමක් තියනවාද මේ හැම දෙයක්ම ජනාධිපතිතුමාට අවිලා පාලනය කරන්නද කියන්නේ කියලා අපිට හිතෙනවා. ඔය අතරදී අද දවසේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන තමයි මිහිඳු නිවහන ව්‍යාපෘතියේ නිවාස ව්යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය. ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් යටතේ බුදුපුත් මාපිය හරසර නමින් ශාසනයට තම දරුවන් පිදූ දෙමව්පියන් නැගීම සහ සහන සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක මේ මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භය අද දවසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මොණරගල දිස්ත්‍රික්කයේ සියබලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බුද්ධම රජ මහ විහාරස්ථානයේදී පැවැත්වෙනවා කියලා අපි ඔබට මතක් කරනවා. මේ වැඩසටහන අද පටන් ආරම්භ වෙන්න නියමිතයි. ඔය අතරේ අද සතියගාරුණ කියන පුවතකට අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම්. සමීර අර මේ අපි සඳහන් කරපු කාරණා අතර තවත් වැදගත් කාරණාවක් මේ රජයේ නිලධාරීන් ඇතැම් පාර්ශව මේ හැමදෙනෙක්ම මෙහෙමයි කියලා අපි කියන්නේ හැමදෙනෙක්ම අකාර්යක්ෂමත් නැහැ. කාර්යක්ෂම නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතර 14ක් ඉන්න පිරිස හින්දා අර හොඳට වැඩ කරන කට්ටියගේ නමත් කැත වෙනවා. ඒ අතරේ වරායේ ගසා කෑමෙන් මිලියන 100ක් වැඩිපුර කියලා මේ වරායේ ගසා කෑමක් පිළිබඳව අද වරුණි පෙරමුණ සතියගාරුණට මේ විදියට ලියනවා. වරායේ සේවකයන්ට ලබා දෙන ආහාර බිල සඳහා වසරකට මිලියන 100ක පමණ මුදලක් වැඩිපුර වැය වෙන බව වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයරත්නායක මහත්මයා අරුණට ප්‍රකාශ කළා කියලා වැඩි දුරටත් මේ විදියට තොරතුරු සඳහන් කරනවා සත්‍යග අරුණ පුවත්පත.
ඕ ඉතිං මේ කාරණය තවමත් සමහරයට වරයි වෙන දෙයක් වෙන්න ඇති. ඊට අමතරව මේකින් එහාට අපිට මේ ගසාකෑම් සම්බන්ධයෙන් කතා කරද්දි දූෂණය ගැන කතා කරද්දි අපේ මේ මහපොළොවේ අපි මේ ජීවත් වෙන අපි වැඩ කරන තැන වෙච්ච මහා ඛේදවාචකයක් ගැන ඔබට කියන්න තියෙනවා. මහා දූෂණයක් පිළිබඳව විරාමයකට ගිහිල්ලා අපි වෙලාව බලලා ඒ ගැන ඔබට කියන්න. අද මවබියම් වාර්තා කරනවා අපි දූෂණ ගැන කතා කර හිටියේ රවීට අර්ජුනට අධිචෝදනා කියලායි ඒ අනුව කියලා තියෙන්නේ මේ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව පහුගිය කාලවකවානුව තුල අනන්තවත් කතා කරා කොල්ලුපිටියේ පිහිටි සුකෝබ්බෝගේ මහල් නිවසක් ලබා දීම සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වන අර්ජුන් ඇලෝසියස් යන අය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහත්තයා සිකුරාදා පහුගිය 5 වෙනිදා අධිචෝදනා පත්‍ර බාර දීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ලැබ මත මුදාහරින්න කටයුතු කළා. ඉතින් මේ අයට චෝදනාවක් තියෙනවා. මේ චෝදනා සියල්ලම ගැට ගැහෙනවා විශේෂයෙන්ම මහ බැංකු බැඳුම් කර සිද්ධියත් එක්ක. ඉතින් ඒවා සියල්ලම එළියට ඇවිල්ලා තියෙනවා. ටික ටික ඒ අනුව එළියට එමින් තවදුරටත් කාරණා පවතිනවා. මේ හැම දෙයක්ම අවසානයේ අනිවාර්යයෙන්ම මේ අයට දඬුවම් දිය යුතුයි කියන කාරණය තමයි මහජනතාව විදිහට සඳහන් කරන්නේ. ඒ වගේම අය කරගත යුතු මුදල් මේවා රටේ මුදල් සාමාන්‍ය ජනතාවගේ මුදල් මේ සියල්ලක්ම අය කරගන්න තියෙනවා නම් ඒක තමයි වටින්නේ. මේගොල්ලෝ හරි ලස්සනට ටයි කෝඩ් දාගෙන ගිහිල්ලා හොරකම් කරා කියලා තමයි මේ සම්බන්ධයෙන් වන කතාබහ ඇති වෙලා තිබුණේ. වැටත් නියරත් ගොයන් කානං කාට පවසන් ඒ අමාරුව කියලා මේ අමාරුව අපිට නොකිය ඉන්න බෑ මේ ඊළඟට කියන කාරණය. මොකද මේක අපි ගැන කතාවක්. ඒ වගේම මේ ගැන ඔබට කියන්නේ ඔබ නිසා ගෞරවනීය ප්‍රේක්ෂකයන් නිසා ඔබට බලන්න බැරි රූපවාහිනියක් නිර්මාණය කළේ ආයතන සේවකයන් නෙවෙයි කියන කාරණය පහුගිය කාලවකවානුව තුළ මේ ප්‍රවෘත්තිය බැලුවහම ඔබට හොඳින්ම තේරෙනවා. අද බලන්න සිළුමිණ වාර්තා කරනවා යහපාලන යුගයේ ITN ඉහගෙන කෑ හැටි කියලයි ඒ අනුව සිරස්තලය වාර්තා කරන්නේ. මේ එකකටවත් වග කියන්න ඕනි සේවකයෝ නෙමෙයි මේක වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ. අපේ රටේ පළමු රූපවාහිනී නාලිකාව වශයෙන් ස්ථාපිත වූයේ ස්වාධීන රූපවාහිනී සේවාවයි. කොටස් 1500කින් යුක්තව අග්නිදිග ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය විකාශනය කිරීමේ ගෞරවය හිමිවන්නේ අපිට. ඒ වගේම එමෙන්ම මේ ආයතනයක් වශයෙන් සියලු දෙනාගේම ගෞරවාදරයට පත්ව වසර ගණනාවක් තිස්සේම ජනහද දිනාගත් ස්වාධීන රූපවාහිනී නාලිකාවට පහුගිය කාලයේදී කනකොකා හැඬලූ අතර ඒ සම්බන්ධව අපි සොයා බලන්නට කටයුතු කරා කියලා සිනුවිල්න දීර්ඝ විස්තරයක් අද මේ ආකාරයෙන් අරගෙන එනවා. ඒ අනුව ස්වාධීන රූපවාහිනී ආයතනයට පත්කර එවන ලද ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු තනතුර පාවිච්චි කරලා ඔහුගේ පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරපු වැඩසටහන් ආයතනයෙන් මිලදී අරගෙන ඒ වැඩසටහන් පිළිබඳවත් අද වාර්තා කරනවා. ඕවර්ෂෝල්ඩර් මහාචාර්ය යවුණය සංචාරය වගේ වැඩසටහන් එයින් සමහරක් ඒවා කියලා කියනවා. මේවැන් රුපියල් කෝටි ගණන් මුදල් හරි හම්බ කරගෙන තියෙනවා කියලායි අද සිළුමිණ මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මහාචාර්ය ධම්මික් ගංගානාත් මහතාගෙන් පසුව ස්වාධීන රූපවාහිනියට පත්වා සියලුම සභාපතිවරුන් ආයතනයේ දියුණුවට නොව විනාශයට කටයුතු කරන්නට හේතු වුණා කියලායි අද සිළුමිණ මේ විදිහට සියලු තොරතුරු විශ්ලේෂණය කරමින් වාර්තා කරලා තියෙන්නේ. මීට අමතරව තවත් කාරණා ගණනාවක් අද මේ ප්‍රවෘත්තියට අදාළව අරගෙන එනවා. ස්වාධීන රූපවාහිනී ආයතනයේ විසින්ම නිෂ්පාදනය කළ සවනක් රැස් නමින් විකාශනය වූ බෞද්ධ වැඩසටහන් මාලාව නවතා දමා ඒ වෙනුවට මේ වැඩසටහන නවතා දැමූ සමයේ සිට සභාපතිවරයාගේ සහෝදරයෙකුට සම්බන්ධ පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරපු දඹදිව වැඩසටහනක් විකාශය කිරීම නිසා ඒ වෙනුවෙන් ආයතනයේ රුපියල් මිලියන ගණනක් මේ විදිහට විනාශ වුණා කියලා තොරතුරු වාර්තා කරලා තියෙනවා. පත්තරයට ඇවිල්ලා තියෙන්නේ අද මේවා සේවකයෝ එදා එළියට බහැලා කිව්වා. අවසානයේ සේවා තහනමකට පවා ලක් වුණා සේවකයන්ගේ. ඊට පස්සේ එතනින් එහා දරුණු භීෂණකාරී සිද්ධීන් ගණනාවක් සිද්ධ වුණා. සේවකයෝ මේ ගැන ඇස්පියාගෙන කටවල් වහගෙන හිටියේ නෑ. සේවකයෝ එළියට ඇවිල්ලා කිව්වා. කෙසේ නමුත් ඒ කාලේ තිබුණ පාලනාධිකාරිය එක්ක හැප්ප වෙන්න සේවකයන්ට ශක්තියක් තිබුණත් ඒ සඳහා කවුරුවත් සහයෝගය ලබා දෙන්න මේ හොරකම් නවත්තන්න කාටවත් උවමනාවක් තිබුණේ නෑ. මේ ආයතනය තුලට ආවා විශේෂයෙන්ම උපදේශකයෝ කියලා පිරිසක්. උපදේශකයන්ට පඩිනඩි විශාල ප්‍රමාණයක් ගෙවන්න ඒ කාලේ කටයුතු කරා. ලක්ෂ ගණන් මේ අයට පඩි ගෙව්වේ. ඒගොල්ලන්ට තිබුණේ අස්සම් කරලා පත්තරේ වල්ල යන්න විතරයි. මේ සියල්ලම සේවකයෝ දන්නවා. ඉතින් මේ ගැන අද සියලු තොරතුරු වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ කාලේ තිබුණ අපේ මේ සංචිත ප්‍රමාණය විශේෂයෙන්ම මූල්‍ය ප්‍රාග්ධනය ශක්තිය මූල්‍ය ශක්තිය පිළිබඳවත් අද කියලා තියෙනවා. 2018 වසර වන විට රුපියල් 67 කෝටි 73 ලක්ෂ 1670
77යි සතා 88ක් වූ ස්ථාවර තැන්පතු ප්‍රමාණයෙන් කෝටි 67ක්ම මේ වෙද්දී ආයතනයේ විනාශ විලා ගිහිල්ලා තියෙනවා කියලයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම ලෝගෝ එක පවා ආයතනයේ නම පවා ලාංඡනය පවා මේ සියල්ලක්ම වෙනස් කරලා මාත්‍රාවට හරි ලස්සනට ඒවා කරගෙන ගිය සමහරව දැන් යෙහින් සමහර තැන්වල වැජඹලා ඉන්නවා. මේ සියල්ලක්ම සේවකයෝ දන්නවා හොඳට තිබුණ ආයතනයක් බලන්න ඉතාමත් ප්‍රේක්ෂකයන්ට සමීපව හැම වැඩසටහනක්ම ආදරය කරපු ගෞරවය කරපු ප්‍රේක්ෂකයෝ ඒ තිබුණ වැඩසටහන් සියල්ලක්ම නැති කරලා මේ කටයුතු සිද්ධ කළේ පාලකයෝ කියන එක අපි මතක් කරන්න ඕනේ. සේවකයෝ මේවට සම්බන්ධ නැහැ. කෙසේ නමුත් දැන් මේ සියල්ලක්ම අකාමකා දාලා සාර්ථක ගමනක් යමින් පවතිනවා. විශේෂයෙන්ම ගෞරවනීය ප්‍රේක්ෂක ඔබට සමීප වෙමින් ඔබට අවශ්‍ය කරන වැඩසටහන් සියල්ලක්ම ඉදිරිපත් කරන්න ස්වාධීන රූපවාහිනිය ජාතිය නාලිකාව විදිහට හෙට දිනේදී කටයුතු කරමින් සිටින බව තවදුරටත් ඔබට සඳහන් කළ යුතුයි. සමිර කතා කරපු කාරණාවත් එක්කම විශේෂම ප්‍රේක්ෂක ජනතාව අපේ වත්කම. ඒ නිසා තමයි ප්‍රේක්ෂකයන් මූලික කරගනිමින් අපි ඔබ වෙනුවෙන් ඔබේ පවුලේ නාලිකාව නිරතුරුවම කැප වෙමින් කටයුතු කරන්නේ. ඉදිරියටත් ඒ ධෛර්යයේ ශක්තිය අපට ඕනේ. ඉස්සරහට හොඳ ගමනක් යන ITN එක අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි විශේෂයෙන් මතක් කරන්න කැමතියි. සමිර, අපි මේ ප්‍රවෘත්තියත් එක්කම අද දවසේ විදේශ පුවත්වලටත් අවධානය යොමු කරන්න ඕනේ. විශේෂම තවත් බොහෝ ජාතික පුවත්පත් තොරතුරු ගණනාවක් වාර්තා කරන විශේෂයෙන්ම සමිර වාර්තා කරන කාරණා කිහිපයකුත් තියෙනවා. අද ලංකාදීපයේ නජිත් කියනවා මේ මන්ත්‍රී විමද්දගත මුදල් සම්බන්ධයෙන් වන කාරණා මේවා ටිකක් වෙනස් කරලා ලබා දෙන්න වියහියදම් කරන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරන්න සූදානම්. අද ලංකාදීපය ගැන කියනවා. ලංකාදීප පුවත්පතේ පිළිබඳව සඳහන් කරන විශේෂම අපි අවධානය යොමු කළොත් ලංකාදීපේ ප්‍රධාන පිටුවේ මේ පුවත සටහන් වෙන්නේ මන්ත්‍රී විමද්දගත මුදල් වැය කිරීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඉදිරියේදී පවරන්නට නියමිත බව. ඒ අනුව මේ වසර සඳහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන රුපියල් මිලියන 10ක විමද්දගත අරමුදලේ ඔවුන් නිසි පරිදි ආයෝජනය කරන බවට වග බලා ගැනීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වසරේ පැවරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත කියලා වැඩිදුරටත් ලංකාදීපය ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. අදානි සමාගම ගැන අපි පහුගිය කාලේ ටිකක් වැඩිපුර තොරතුරු හොයන්න පටන් ගත්තා. ඉන්දියාවේ මොකද මේ නැගෙනහිර පර්යන්තයත් එක්ක අද දිවයින කියනවා මෝදිගේ විදේශ ගිවිසුම් 26න් 14ක්ම අදානිට කියලා. ඒ අනුව මේ මෝදි මහත්තයා පහුගිය කාලවකවානුව පුරාවටම නජෙත් විවිධ රටවල් එක්ක ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. 26ක් ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. ඒ ගිවිසුම් වලින් 24ක් අදානි සමාගමට තමයි ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ කියලා අද දිවයින මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේකත් එක්ක අපිට යන්න පුළුවන් අරුණ පත්තරයට විනිමය හුමාරුව යටතේ ණය මුදලක් චීනෙන් ලබා ගන්න සූදානම් බව අද අරුණ නජිත් වාර්තා කරලා තියෙනවා. අරුණ පුවත්පතේ විදිහට සඳහන් කරන අතරදී විශේෂයෙන්ම චීනෙන් ලොකු ණයක් කියලා මේ අපි දකින්නේ අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති විනිමය හුමාරුවෙන් ඉන් අනතුරුව චීනෙන් ලොකු ණයක් ගනී කියලා මේ අද ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම දැන් මේ අජන්ත කුමාර අගලකට මේ පුවත ලියන්නේ මේ රට විදේශ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීම සඳහා ඇමරිකා ඩොලර් කෝටි 150ක පමණ විනිමය හුමාරු පහසුකමක් චීනයෙන් ලබා ගැනීමට තීරණය කර ඇතැයි රජය ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව චීන මහ බැංකුව සමග ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති අතර මේ සාකච්ඡා සාර්ථක බවද වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා කියලා ලංකාදීපය ওই විදිහට කියනවා. අපි සමීර විදේශ පුවතකටත් අවධානය යොමු කරන්න සූදානම්. අද විදේශ පුවත් වලින් අපි තෝරගන්නේ මියන්මාරයේ ඒ කඳුළු කතාව, මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසු බල කෑදර හමුදා ජුන්ටාව කියලා අද මව්බිම් පුවත්පත විශේෂාංගයක් ලියනවා මේ විදිහට. මියන්මාරයේ ඇතිබූ සිද්ධිය පිළිබඳව මේ ආසන්නතම හේතුව පසුගිය නොවැම්බර් 8 වැනි දිනේ රට මහමැතිවරණයක් පැවැති අතර එයින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට අවුන් සන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ලීගය සමත් වුණා. ඒ 2015 වසරේ පැවති මැතිවරණයේදී ඔවුන් ලැබූ ජයග්‍රහණයටත් වඩා විශාල ජයග්‍රහණයක් වුණා. ඉතින් මේ පිරිස බලයට පැමිණෙන්නට තිබ්බේ පසුගිය දවසේ. ඉතින් එදාම හමුදාව කුමන්ත්‍රණයක් මකින් මේ බලය අත්පත් කරගන්නට කටයුතු කළා. දැන් රටේ ප්‍රධානියා වෙන්නේ හමුදාවේ ප්‍රධාන අනදෙන් නිලධාරී 64 හැවිරිදි මින් අවුන් තමයි මේ විදිහට රටේ පාලනය ගෙනියන්නේ. ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ වනසමින් මියන්මාරයේ කඳුළු කතාවක් නිර්මාණය කරන්නට මේ පිරිස කටයුතු කරනවා කියලා ලෝකේ බොහෝ රටවලින් චෝදනා එල්ල වෙනවා. මානව හිමිකම් පිළිබඳ සංවිධාන මේ හැම දෙනෙක්ම දැන් ඔවුන්ගේ අවි මියන්මාරයේ දෙසට යොමු කරගෙන සිටින මොහොතක්. ක්‍රිකට් තිබුණ අපේ ක්‍රිකට් කියලා දැන් ක්‍රිකට් නැතුව අපේ විතරක් ඉතුරු වෙලා තියෙනවද කියලා සමහරු ප්‍රශ්න කරනවා. ඉතින් ක්‍රිකට් හදන්න ක්‍රීඩා ඇමතුමා කමිටුවක් පත් කළා. අද වාර්තා කරනවා මව්බිම අරවින්ද රොෂාන් මුරලි සංඝා ක්‍රිකට් ක්‍රීඩාවට කරන්න යන දේ කියලා කියන්නේ. යනුව යහපත් තීන්දුව తీරන ගණනාවක් අරගෙන ක්‍රිකට් නංවන්න කටයුතු කරමින් ඉන්නවා කියලා
මේ විදිහට අද මව්බිම කියලා තියෙනවා. අපි යනවා නජිත් විශේෂාංග පුවත් බලන්න ටැබ්ලොයිඩ් පත්තරවල මොනවද තියෙන්නේ කියලා. ඒ අනුව සෙනසුරාදා ඉරිදා රාත්‍රී 8ට ඔබ ආදරයෙන් බලන තාදී නාට්‍ය පිළිබඳව මේ ඉන්න ප්‍රධාන චරිතයක් එක්ක අද අරගෙන යනවා. හරිම ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඔහු මේ ශේෂ්ත්‍රයට ආපු විදිහ මේ දවස්වල ස්වාධීන රූපවාහිනී නාලිකාව තුළ විකාශය වන චරිත අබේසිංහ අධ්‍යක්ෂණය කරන තාදී ටෙල් නාට්‍යයට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා. විශේෂයෙන්ම එහි ප්‍රධාන චරිතය වන නිමන්තට පනපෝන සෙනුර ප්‍රේරිස් මේ දිනවල කතාබහට ලක්වන චරිතයක්. ඒ නිසාම හදගැස්ම මෙවර කතාබහට ඔහුව සම්බන්ධ කරගන්න කටයුතු කරමින් මේ ආකාරයෙන් අද මේ කතාබහ අරගෙන යනවා. ඒ වගේම සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ඔබ සෙනසුරාදා ගොඩක් ආදරයෙන් 8:00ට බලන මේ ටෙල් නාට්‍ය පිළිබඳවත් අද ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මේ ටෙල් නාට්‍ය පිළිබඳවත් අද මේ ආකාරයෙන් මේ පුංචි හැඩකාරිය පිළිබඳව තොරතුරු අරගෙන එනවා. ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුණු මහ පොළොව ටෙල් නාට්‍යයේ සිඟිතියගේ චරිතය හරහා නිහඬ චරිතයක් ඉදිරිපත් කළ ඉතාම දක්ෂ ළමා නිලියක් රංගනයට අමතරව නර්තනය හඬ කැවීම සඳහාත් ඇය යොමු වී සිටිනවා කියලායි මේ පුංචි හපන්නිය පිළිබඳව අද විශේෂාංග තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ සමාජ මාධ්‍ය ජාලවල වැඩි වශයෙන් පැතිරුණු වීඩියෝවක් පිළිබඳව දවසේ රසඳුන මේ විදිහට විශේෂාංගයක් ලියනවා. වික්ටර් රත්නායක අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවාණන් පිළිබඳව ඇය සිය විපත් සැමියා සමග දේව යාතිකා සිදු කරන යාඥා මධ්‍යස්ථානයකට ගොස් සිටියාය. එම වීඩියෝවේ අප දුටුවේ හඬා වැටෙමින් බිම වැටී සිය සැමියා වෙනුවෙන් යහපතක් ප්‍රාර්ථනා කරන අසරණ ගැහැණියකි. ජීවිතයේ අත්හැරෙන්නට ආසන්නව ගිලී යනු ඇතැයි සිතෙන මොහොතක මිනිස්සු පිදුරු ගස්වල වුවද එල්ලෙති. මේ සටහනට ආරම්භය ලබා දෙන්නේ අනිෂා ජයකොඩි. ඒ විදියට මේ සිද්ධිය ගැන අපි කතා කරන පළමු සහ ඇතැම් විට අවසන් සාකච්ඡාව මෙය විය හැකි කියලා වික්ටර් රත්නායක මහත්මයාගේ බිරිඳ සඳහන් කරන කාරණාව. ඒ අතරදී මම ජීවිත කාලයක් පුරාවටම දහසක් උදව් කළ මිනිස්සුන් මේ තරම් මිත්‍රද්‍රෝහී වීම ගැන කලකිරීමක් තියෙන කියලා වික්ටර් රත්නායක කලාකරුවන් සඳහන් කරනවා. එතුමන් සඳහන් කරනවා අපි තවමත් හොඳ බෞද්ධයෝ. ඒ අතරේ ඔය කියන විදියට කවමදාකවත් වික්ටර්ට සම්පූර්ණයෙන් කටහඬ නැති වුණෙත් නැහැ. හාස්කමකින් කටහඬ ලැබුණෙත් නැහැ කියලා සමාජ මාධ්‍ය ජාලවල අපි දැක්කා. විශේෂයෙන්ම මේ විවිධ ආගම් නියෝජනය කරන පිරිස් දැන් මේ දවස්වල ටිකක් අවදියෙන් ඉන්න මොහොතක් කියලා අපිට හිතෙනවා. හැබැයි මේ සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. ඒ අවස්ථාවේදී සිද්ධ වෙච්ච ඇත්ත කාරණාව පිළිබඳව වික්ටර් රත්නායක ජ්‍යෙෂ්ඨ කලාකරුවාණන් අද දවසේ රසඳුනට පැහැදිලි කරලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ පිළිබඳව විශේෂයෙන්ම කියවන්න. අපි ඒ ගැන අද දවසේ මතක් කළේ රටක් මේ ගැන දැනුවත් විය යුතු නිසා. මෝහෙන් මුලා වෙලා සින්දුව කියපු වික්ටර් රත්නායක එහෙම වෙන්න විදිහක් නැහැ. අපි බලමු අද ඔබ කැමතිම දේවල් ටික. හසන්ත විජේනායකගේ හුරේර කාටුන් එක අද මෙහෙමයි තියෙන්නේ. අරුණ පත්තරේ අද හරි ලස්සනට ඇඳලා තියෙනවා. දේශපාලඥයෙක් ඉන්නවා, හුරේරා ඉන්නවා. ඉන්දිය මහ කොමසාරිස් කරුණා පිල්ලයන් හකීම් ගෙන්නලා සාකච්ඡා කරලා කොස්සට බාන්න බලල්ලු ඉන්ටර්විව් කරනවාද සෑර් කියලා අහලා තියෙනවා. අපිටත් ඒක තේරෙනවා. අපි තෝරගන්නේ අරුණ පුවත්පතේ කාටුනේ බලන්න මේ ඉන්න ඇමතිතුමාව අඳුරගන්න පුළුවන්ද කියලා. බන්දුල ඇමතිතුමා මෙන්න දැන් ලන්තෑරුමක් එල්ලනවා. මේ එල්ලන්නේ උණ ගහක. මේ නැවිච්ච උණ ගහ බඩු මිල. ඒ අතරේ ලන්තෑරුම ස්ථාවර මිල. හැබැයි ඉතින් මේ අල්ලලා තියාගත්තට අතෑරියොත් ස්ථාවර මිල කොහෙන් ගිහින් නවතීද? අසරණ මිනිස්සු පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් භාණ්ඩ 27ක මිල නම් දැන් අඩු වෙලා. දිවයිනේ ප්‍රධාන කාටුනයත් ඒ ගැනමයි තියෙන්නේ. මෙන්න කළුකඩ මුදලාලි සාමාන්‍ය වැසියාගේ පාරිභෝගිකයාගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා. ඒ වගේම දෙන්න පුළුවන් උපරිම වදහිංසනයන් කරනවා බඩු මිල වැඩි කරලා. ඒ අතරේ ඇමතුමා ඇවිල්ලා භාණ්ඩ මිල 27ක ස්ථාවර මිල කියන ඉන්ජෙක්ෂන් එක කළුකඩ මුදලාලට විදිනවා. මේකවත් හරියයිද කියලා අපි බලමු. ඒ අතරේ දැන් මේ දවස්වල වැඩිපුරම කතා වෙන මාතෘකාව ජිනීවා මානව හිමිකම් කොමිසම් පිළිබඳව ඉඩික්ලික් කාටුනේ සිළුමිණ පුවත්පතේ අද ඒ ගැන ඇදලා තියෙන්නේ. මේ බලන්න මේ පැත්තක ඉඳන් NGO නඩ බලාගෙන ඉන්නවා. ඒ අතරේ කොටියෙක් ඉන්නවා. මේ කොටින්ගේ යුද අපරාධ කියලා පැත්තක අපිට බලා ගන්න පුළුවන්. ඒ අතරේ එක පැත්තක ජිනීවා මානව හිමිකම් කියන මහා කළු යකා පැත්තකට වෙලා ටිකක් රුදුරු වෙසින් ඉන්න අතරේදී NGO නඩ නම් මේ දවස්වල කතා වෙන්නේ. මේ අසරණයා මරපු එක වැරදි පව්මයා ඔව්මයා ඒකෙන් අපිට කොච්චර පාඩුද කියලා මේ අසරණ මේ විදිහට බලාගෙන ඉන්නේ. කොටියාව මරපු එක, කොටියාව නැත කරපු එක කොච්චර අසාධාරණ ක්‍රියාවක්ද. මේ අසරණයා මරපු එක වැරදි කියලා බලාගෙන ඉන්නේ. පියල් සමරවීරගේ ලංකෝනිස්ගේ පුතා ඉස්කෝලේ ගිහිල්ලා එනවා. ඔන්න ලංකෝනිස් ඉන්නවා. අහනවා මේ විදිහට ප්‍රශ්න පත්‍රය බලලා ලංකාව නිදහස් ස්වාධීන රටක්ද කියලා අහපු මේ ලේසි ප්‍රශ්නෙට උත්තර නොලියා ඇයි හිස්තැන් දිව්වේ
එන පුතා කියනවා මේ දවස්වල එක එක රටවල් කරන ප්‍රකාශවල හැටියට ඒ ප්‍රශ්නෙට දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණානේ සීයේ කියලා පුතා කියලා තියෙනවා. අපි සමීර අද දවසේ කාටුන් අවසන් කරන්න සූදානම් වෙන්නේ හිටිවනයේ කවියෙන් දිවයින පුවත්පතට අනුරාධ හිරිපිටියගේ ලියන බටහිර නැගෙන හිර ජැටි දෙක අතටගෙන පිටරටියන්ම දඟලනවා පෙරට පැන මැටි බලලෙක්ව හරි යොදලා රජයේ උන කොටිවලිගයින් ගැලවීමයි ඇඟට ගුණ බටහිර නැගෙන හිර ජැටි දෙක අතටගෙන පිටරටියන්ම දඟලනවා පෙරට පැන මැටි බලලෙක්ව හරි යොදලා රජයේ උන කොටිවලිගෙන් ගැලවීමයි ඇඟට ගුණ කියලා හිටවනේ කවිය ලියනවා. අපිට වාසි විදියට අපිට ලේසි විදියට පහසු විදියට මේ හැම ගිවිසුමක්ම හරව ගන්න එක අපේ වගකීමක්. විවේකී සතියන්තයේ ඉරිදා දවසේ ලස්සන වැඩසටහන් පෙළ ගැස්මක් තියෙනවා ස්වාධීන රූපවාහිනියේ බලන්න අමතක කරන්න එපා. අපේ වැඩසටහනෙන් පස්සේ එමනම් අපි අදට සමු ගන්නවා ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී සුබ සතියක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.